ළමයි අද පාඩම දැන් ගිය සතියේ පාඩමේ අපි ගිය සතියේ කතා කරපු ලෙසන් එකේ ඉස්සෙල්ලා අපි කතා කරේ conditional sentences. මේ ලෙසන් එකේ කොටස් දෙකක් අපි කතා කරා. තව ඉතුරු වෙලා තියෙනවා මේකේ එක කොටසක් ගැන කතා කරන්න. මොකද ඔයාලට worksheet එක ලැබිලා ඇති. ඒ worksheet එකේ conditional sentences type වර්ග තුනෙන්ම තමයි ප්‍රශ්න හදලා ඇත්තේ. නමේ ඔයාලට තියෙන්නේ නමේ වසරේ ඔයාලට දැන් අන්තිම පොතේ අන්තිමට තියෙන්නේ conditional sentences type 1 2 කියන දෙක. අපෝ 10 දී අයිමත් ඉගෙන ගන්නවා conditional sentences type 1 2 3 කියන තුනම 11 දිත් අයිමත් ඒ තුනම තියෙනවා. හරිද? ඉතින් ඊකර අවුරුදු 3ෙම තියෙන එකේ ඔයාලට තේරෙන දේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒක වැදගත්. ඔයාලට ඉස්සරහට conditional sentences ඕන වෙනවා. ඒක 9 තියෙනවා 10 තියෙනවා 11 තියෙනවා. හරිද? ඔය තුනේම අන්තිම පාඩම 10 9 පොතේ අන්තිම 10ත් අන්තිමට යනකොට තමයි අපව 11ත් අන්තිමට තියෙනවා. හරිද? ඒක නිසා ඉක්මනට ඒක අපි අන්තිම කොටස බලාගමු. මොකද මේ කොටස කරපු නිසා අන්තිම කොටස මටම ඉවර කරගන්න පුළුවන්. අලුනාරි කියන්නේ කොටසේ වහන ගැටලුවක් තියෙනවා නම් ආන්න මේ කොටස් දෙකට සම්බන්ධ වීඩියෝ එකක් පිටත් නැති අයට වීඩියෝ එකක් අපි දාලා ඒක ලින්ක් එක දාලා තියනවා. ඒකට ඔයාලට ගිහලා ඒක බලන්න පුළුවන්. right අපි බලමු conditional ඉස්සෙල්ල මතක් කරගමු. ඉස්සෙල්ල මතක් කරගමු conditional sentence එකක් කියන්නේ මොකක්ද? if conditional sentence එකක් කිව්වහම අපි ගිය සතියේ කතා කරා. in a conditional sentence there are two separate parts. conditional sentence එක කොටස් දෙකක් තියෙනවා වෙන් වෙන්. මොනවද මේ කොටස් දෙක? ඉතින් බලමු. if he runs fast, he will win the race. If he runs fast, he will win the race. මේ සතිය ඔය වගේ වාක්‍ය ලියලා ඉගෙන ගත්තා. හරිද? එතකොට දැන් අපි කියවනේ conditional sentence if conditional sentence if conditional sentence there are two separate parts, two individual parts. වෙනම කොටස් දෙකක් තියෙනවා. මේක තමයි clause එක. ඊතර කොටසට අපි කියනවා main clause එක. ඒක තමයි clauses දෙක. if clause එක අනිතර main clause එක. තව දෙයක් අපි කිව්වා if clause එකකින් කියනවා condition එකක්. උන්දේශයක්. main clause එකකින් කියනවා කියලා කිව්වා result එක. මේ උන්දේශය condition එක අපි සම්පූර්ණ කරොත් ලැබෙන result එකක්. හරිද? result we can get if we fulfill this condition. මේ condition එක fulfill කරොත් we can get this result. අපිට මේ result එක ගන්න පුළුවන්. හරිද? දැන් වාක්‍ය බලන්නකො sentence එකේ if he runs fast, ඔහු වේගයෙන් දිවුවොත් he will win the race. ඔහු race එක දිනාවි.
හරිද? ඒකට මේ රේස් එක දිනන රිසල්ට් එක තමයි ප්‍රතිපාදය. රේස් එක දිනනවා කියන එක කරන්න නම් ඊට කලින් එයා කරන්න ඕන දෙයක් තියෙනවා. මේක එයා කරන්න ඕන. You need to run fast. ඔහු වේගයෙන් දුවන්න ඕන. හරිද? මේ කොන්දේසි මේ කන්ඩිෂන් එක වෙනවා නම් විතරයි මේ රිසල්ට් එක හම්බෙන්නේ. ඒකයි අපි if conditionals කියලා කියන්නේ. හරිද? මේ කන්ඩිෂන් එක වුණොත් කොන්දේසි වුණොත් මේ වාක්‍ය හරියනවා. හරිද? දැන් මේ වගේ if clause එකයි main clause එකයි තියෙනවා නම් if clause එකේ condition එකක් තියෙනවා main clause එකේ result එකක් තියෙනවා නම් අපි කියනවා if conditional sentences. හරිද? ඊට පස්සේ අපි කතා කරා ඒවා අපි වෙන් කරා type 1 2 කියලා වර්ග දෙකකට. අපි type 1 2 type 1 if conditional sentences type 1, if conditional sentences type 2 and if conditional sentences type 3 එක වර්ග තුනක් තියෙනවා. අපි මේ දෙක ගැන කතා කරා ගිය සතියේ. හරිද? මේක තමයි අද කතා කරන්න තියෙන්නේ. මේ type 1 2 3 කියලා කොහොමද අපි වෙන් කරනවා කිව්වේ? clauses වලින් if clause එකේ tense එක බලලා main clause එකේ තියෙන verb එකේ නැත්නම් tense එක බලලා if clause එකේ verb එකයි main clause එකේ verb එක verb එකයි මේ verbs දෙක බලලා මේ verbs දෙක හැදිච්ච විදිය බලලා අපි type 1 2 3 කියලා වෙනම වෙන් කරගන්න. හරිද? ඉතින් type 1 වෙන්න නම් අපි කිව්වා මට මතක් කරගමු type 1 වෙන්න නම් if clause එකේ verb එක තියෙන්න ඕනේ කිව්වා simple present. මේ simple present run කියන root verb එකකට s එකක් එකතු කරලා. ඒක simple present. main clause එක අදිලා තියෙන්නේ will වලට root verb එකක් එකතු කරලා ඒ කියන්නේ simple future. if clause එක simple present වෙලා main clause එක simple future වුණොත් එතකොට අපි කියනවා conditional sentences type 1. type 1 එක බලාගන්න එහෙමයි. simple present වෙනකොට if clause එක main clause එක simple future වෙනවා. එතකොට conditional sentences type 1. type 1 එකදී අපි කතා කරන්නේ possible situations, things we can achieve. අපිට ළඟා කරගන්න පුළුවන් දේවල්, realistic situations. ඒ කියන්නේ යථාර්ථවාදී දේවල්. ඒ කියන්නේ මේ කොන්දේසි අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිඵලය ගන්නත් පුළුවන්. ඉක්මනට මතක් කරගමු type 2 වල type 2 ගැන අපි මොනවද ඉගෙන ගත්තේ? conditional sentences type 2 වල කතා කරේ type 2 අපි අඳුනගත්තේ කොහොමද අපි type 2 එක අඳුනගත්තේ? type 2 වෙන්න නම් if clause එක simple past වෙන්න ඕනේ. නෙවෙයි ran වෙන්න. හරිද? if clause එක simple past වෙන්න ඕනේ. main clause එක හැදෙන්න ඕනේ would වලට root verb එකක් එකතු කරනවා. if he ran fast ඔහු වේගයෙන් දුවුවොත් race එක දිනා. මෙතන type 2 වලදී if clause එකේ verb එක හැදෙන්නේ then we run we ran අතීත කාලේ නම් simple past. if clause එක simple past වෙලා main clause එකේ verb එක හැදුනොත් would වලට
would වලට root verb එකක් එකතු කරනවා. if clause එක simple past වෙලා main clause එක would වලට root verb එකක්. කලින් අපි හැදුවේ will වලට root verb එකක්. ඒක simple future නේ. මේ කතා කරන්නේ would වලට root verb එකක් එකතු කරලා හදනවා නම් එතකොට අපි කියමු sentences type 2 දෙවෙනි වර්ගය type 2 එක type 2 එක බලා ගන්න. එතකොට if clause එක simple past වෙන්න ඕනේ. main clause එකේ verb එක හදන්න ඕනේ would වලට root verb එකක් එකතු කරලා. would වලට root verb එකක් එකතු කරලා. හරිද? මේක හදනවා නම් එතකොට අපි කරන conditional sentences type 2. හරි? type 2 අපි පාවිච්චි කරනවා කිව්වේ imaginary එහෙම නැත්නම් hypothetical situations එක උපකල්පිත අවස්ථාවන් වලදී ඒවා ගොඩක් වෙලාවට සිද්ධ කරන්න බැරි දේවල් හැබැයි අපිට හිතන්න පුළුවන් මෙහෙම වෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා මේ if clause එක past tense ලිව්වට මේ කොන්දේසිය අතීත කාලෙකක් නෙමෙයි ඒක වර්තමාන කාලේ ගොඩක් වෙලාවට මේ condition එක highly unlikely to happen වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට ඒක අපි if clause එකේ type 2 වලදී අපි condition එක කියන්නේ opposite. කියන විරුද්ධ අදහස කියන්නේ. he ran fast but ඔහු වේගයෙන් දුවනවා කියලා කියන්නේ. ඒකේ අදහස නෑ ඔහු වේගයෙන් දුවන්නේ නැහැ කියන එක. හරිද? ඒකට නෙගටිව් අයිඩියා එක දෙන්න. ඒකට ඔහු වේගයෙන් දුවන්නේ නැත්තම් ඔහුට රේස් එක දිනන්නත් බෑ. හරි? රේස් එක දිනන්න බැරි අතීත කාලෙකින් නෙමෙයි. ඒක අතීත කාලේ ආවට ඒක වේගෙන් දුවන්නේ නැති නිසා. හරිද? මේ වගේ වෙලාවට අපි type 2 පාවිච්චි කරලා type 2 වල කරන්න බැරි දේවල් වර්තමාන කාලේ. හරිද? හිතන්න පුළුවන් hypothetical කියන්නේ උපකල්පිත අවස්ථා. right? අද දැන් අපි කතා කරන්න හදන්නේ type 3 ගැන. type 1 වලයි type 2 වලදී අපි කතා කරේ වර්තමාන කාලේ සිදුවීම්. හොඳට මතක තියාගන්න type 3 වල අපි කතා කරන්නේ අතීත කාලේ දේවල්. පරණ දේවල්. ඒ කියන්නේ කොහොමත් කරන්න බෑ. මොකද හේතුව පරණ ඒවා. අතීත කාලේ ඒවා දැන් ගිහිල්ලා වෙනස් කරන්න බෑනේ අපිට. කරලා ඉවර වෙච්ච දේවල්. අන්න ඒ වගේ. impossible කියලා අපි කියනවා. ඒක කරන්නම බැරි දේවල්. හරිද? දැන් බලමු කොහොමද ඒක අපි වාක්‍ය හදන්නේ කියලා. right. බලා ගන්න. උදාහරණයක් දෙන්න ඊට පස්සේ ඒක ඩිස්කස් කරමු. Right. If he had run fast, he would have won the race. ඔක තමයි sentence එක. හරිද? දැන් එතකොට what are the two parts of this sentence? මේක මොනවද කොටස් දෙක? If he had run fast, it is the if clause. ඒක තමයි if clause එක. He would have won the race. It is the main clause. It is my main clause.
right? If clause and the main clause. If clause එකයි main clause එකයි අඳුර ගන්න ලේසි. කොහොමද අපි if clause එක අඳුර ගන්න? If the clause starts with if, clause එක පටන් ගන්නවා නම් if වලින්, it is the if clause එක තමයි if clause එක. මුලට if එනවා නම් ඒක තමයි if clause එක. හරි? right. දැන් බලමු අපි දන්නවනේ දැන් if clause එකෙන් කියනවා condition එක. දේශිය. main clause එකෙන් අපි කියනවා result එක. හරිද? if clause එකෙන් condition එක කියනවා main clause එකෙන් result එක කියනවා. right. දැන් බලමු මේවා verbs කොහොමද හැදලා තියෙන්නේ කියලා. verbs in clause එකේ තියෙන verb එක බලලා තමයි අපි type 1 2 3 කියලා වෙන් කරන්නේ. type 1 2 3 1 2 දන්න නිසා මේක බලමු. හරිද? if clause එකේ verb එක තමයි had run. main clause එකේ verb එක would have won. තමයි verbs දෙක. එතකොට had run verb එක. had run කිව්වම මොකද tense එක? past perfect. tense එක හැදිලා තියෙන්නේ had වලට past participle verb එක එකතු වෙනවා. verb එකේ past participle run තමයි verb එක. ඒකේ past tense එක ran, past participle එක අයිමත් run. had වලට past participle එකතු වෙලා නම් verb එක හැදෙන්නේ. මේ විදිහට නම් verb එක හැදෙන්නේ. ඉතින් verb එක හැදිලා had වලට past participle එකතු වෙලා නම් verb එක හැදෙන්නේ. එතකොට අපි කියනවා tense එක verb එක මේ verb එක බලනකොට අපි tense එක කියනවා. verb එක හැදෙන්නේ had වලට past participle එකතු වෙලා නම් tense එක විදිහට ලියන්නේ past perfect tense. හරිද? අටවසරේ අන්තිමටම ඉගෙන ගන්න past perfect tense එක. හරි? එතකොට verb එක හැදිලා තියෙන්නේ had වලට past participle එකතු වෙලා එතන tense එක past perfect tense. හරි? right. දැන් අපි දන්නවා if clause එකේ verb එක. ඉන්නේ past perfect tense එක. ඊළඟට යමු main clause එකේ verb එක හැදිලා තියෙන්නේ කොහොමද? main clause එකේ verb එක හැදිලා තියෙන්නේ බලාගන්න ඉස්සෙල්ලා අපි ගමු මේක verb එක වෙන් කරලා would have won. කොහොම tense එකක් අපි හදන්නේ නැහැ. ඒකට අපි verb එක හැදිලා තියෙන විදිය බලමු. මේ විදිහට අපි tense එකක් හදන්නේ නැහැ. හරි? right. verb එක හැදිලා තියෙන්නේ would එකට එකතු කරලා තියෙනවා have අයිමත් එකට එකතු කරලා තියෙනවා one කියන්නේ win කියන verb එකේ past participle ඒ verb එක හැදිලා තියෙන්නේ would have past participle. verb එක main clause එකේ verb එක හැදෙන්නේ
would have past participle verb එකක් එකතු වෙලා නම් හරිද if clause එක හැදෙන්නේ past perfect tense එකකින් නම් main clause එක හැදෙන්නේ main clause එකේ verb එක හැදෙන්නේ would have past participle verb එක එකතු වෙලා නම් අපි කියනවා conditional sentences type 3 conditional sentences type 3 හරි past perfect tense එක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ මොකද හේතුව මේක ඔයාලට ඇති වෙන්න උගන්වලා තියෙන්නේ past participle එක verb list වගුවෙන් වල verb එක වෙනස් වෙන හැටි ලියලා පොත්වල කිව්වා මිලිදිරියන්ක් දුන්නා ඒ නිසා past participle කියන්නේ මොකක්ද කියලා ඉක්මනට මතක නැත්නම් පොත පෙළවල ඉක්මනට බලන්න හරිද past participle කියන්නේ මොකක්ද කියලා අපි පොතේ වෙනම වගුවක් ගන්න ගෙදරදී වෙනම verbs ලියන්න දුන්නා දැන් ගණන් දිනවල past participle කියන්නේ මොකක්ද කියලා හරිද right එතකොට verb එක හැදෙන්නේ if clause එකේ verb එක හැදෙන්නේ past perfect tense එකෙන් නම් main clause එකේ verb එක හැදෙන්නේ would have past participle එකතු කරලා නම් එතකොට අපි කියනවා conditional sentences if conditional sentences type 3 තුන්වෙනි වර්ගයේ conditional sentences කියලා අපි type 3 if conditional sentences පාවිච්චි කරන්නේ ඒවා අපි use කරන්නේ ගොඩාක් වෙලාවට impossible situations ඒ කියන්නේ කරන්න බැරි දේවල් ගැන කියන්නේ මේවා මේ type 3 වලින් කියන දේවල් කරන්නම බෑ impossible හරිද කරන්න බැරි වෙන හේතුව තමයි මොකද type 1 එකයි type 2 එකයි present වර්තමාන කාලයේ type 3 එකේදී අපි මේ කතා කරන condition එක මොන කාලෙකද මේක past ඒ කියන්නේ අතීත කාලේ දුවලා ඉවරයි දැන් ඉතින් වේගෙන් දුවන්න පුළුවන්ද බෑ මේක රේස් එක දිනන්නත් විදිහක් නැහැ අන්න ඒ වගේ type 3 වලදී අපි කතා කරන්නේ අතීත කාලේ ඒවා. ඒ කියන්නේ මේවා කරන්න බෑ impossible. හොඳට මතක තියාගන්න. type 1, type 2 අපි කතා කරේ present tense වර්තමාන කාලේවා. type 3 වලදී කතා කරන්නේ past tense. ඒ නිසා ඒවා කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. හරිද? හැකියාව ගොඩක් කරන්න බෑ. හරි? මොක තමයි type 3 දැන් මේකට අදාළ ස්ලයිඩ් එක මම ටග් ගාලා දානවා ලියා ගන්න ඉක්මනට right මේක ඔයාලා ලියා ගන්න ඕනේ ගිය සතියේ අපි නවත්තපු තැනට හරිද ගිය සතියේ අපි නෝට් එකේ නවත්වන්නේ කොටන කන් මෙතෙන්ට ලියා ගන්න ඕනේ conditional sentences type 3 type 3 conditional sentences are used when the action or the situation in the if clause is impossible to happen can if clause එකේ කියන situation එක ක්‍රියාව එහෙම නැත්නම් අවස්ථාව impossible to happen ඒක වෙන්න පුළුවන් කමක් නැහැ because it refers to the past මොකද ඒකෙන් කියන්නේ අතීත කාලික දෙයක්. ඒතර
කොන්දේසිය condition එක අපිට fulfill කරගන්න බෑ කියන්නේ we cannot achieve the result. අපිට මේ result එක ළඟා කරගන්නත් බෑ. හරිද? බලන්න ඒතර වාක්‍ය හැදිච්ච විදිහ if clause එක හැදිලා තියෙන්නේ if වලට එකතු කරලා තියෙන past perfect tense එක main clause එක හැදිලා තියෙන්නේ would have past participle. එහෙමනම් අපි sentence එක හදන්නේ අපි කියනවා conditional sentences type 3 කියලා. The results cannot be achieved because it is impossible that the condition will be fulfilled. මේ main clause එකේ කියන ප්‍රතිඵලයේ result එක අපිට ගන්න බෑ. මොකද හේතුව මේ කොන්දේසිය condition එක අපිට සම්පූර්ණ කරගන්න බැරි හින්දා හේතුව මේ කියන කොන්දේසිය අතීත කාලේ නිසා. ඒ කියන්නේ මෙයාට race එක he would have won the race ඔහු race එක දිනන්න තිබුණා කියලා අපිට දිනාවි කියලා කියන්න බෑ. මොකද හේතුව මෙයා දැන් රේස් එක දුවලා ඉවරයි. ඒක අතීත කාලේ. හරිද? ඒක නිසා මේ රිසල්ට් එක ගන්න බෑ. හරි? ඉක්මනට මේක ලියා ගන්න ඔයාලගේ නෝට් එකේ. Right. මට ලියා ගන්න. ඔයාලට දැන් අර worksheet එක ලැබිලා ඇති. හරිද? worksheet එක ලැබුණ අය ගොඩක් කොහොමද ලැබිලා නැත්තේ? දැන් මේ worksheet එකේ දැන් ඔයාලට පුළුවන් ඒකේ උත්තර ලියන්න. මතක තියාගන්න ඒක හිස්තැන් පුරනකොට සමහර වෙලාවට main clause එක ඇවිල්ලා තියෙනවා මුලට if clause එක ගිහිලා තියෙනවා අගට. එතකොට ඔයාලා හරියට පුරවන්න ඕනේ. මොකද verb එකනේ පුරවන්න තියෙනවා ඔයාලට. ඒකට ඒක දිහා හරියට කල්පනාවෙන් පුරවන්න ඕනේ. හැමතිස්සෙම if clause එක මුලින් එනවා කියලා පුරවගෙන ගියොත් වරදිනවා. සමහර වාක්‍යවල main clause එක ඉස්සරහට දාලා ඇති. ඒකට හරියට බලලා ඒක ෆිල් කරන්න. ෆිල් කරලා මාසේ අන්තිමට ඔය දැන් ටියුට්ස් එක මට හම්බ වෙනවනේ. හරිද? ඊට පස්සේ බලලා ඒක අප ලැබෙනවා. ඒ නිසා ඒක වැට්ටි කරන්න.
right ඉවරයිද කියලා දැන් මම හිතනවා ඇති වෙලාව කියලා ලියා ගන්න. මොකද අපි තව පාඩමක් පටන් ගන්න ඕනේ. සර් අර වර්ක්ෂීට් එක කරලා ඒක පොතේ අලවන්න ඕනද? වර්ක්ෂීට් එක කරලා පොතේ දැන් මෙහෙම පොතේ ඇලෙව්වොත් එතකොට ඔයාට පොත තමයි එවන්න වෙන්නේ හොඳද? කමන්නේ. හරි සර්. ඔය ගැටලුවක් නැහැ මොකද මම බලලා දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. හරි සර් thank you. right අපි එහෙනම් ඊළඟ කොටස පටන් ගමු. හරිද? right දැන් මේ කරන පාඩමට අදාළව ඔයාලට වර්ක්ෂීට් එක ලැබිලා ඇත්තේ. ඒකෙත් අද කරායින් පස්සේ වැටික් කරන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට දැන් අද කරන පාඩම තමයි මෙන්න මේ කොටස pupils book page number 103 103 fixers පාඩම සර් අර ටයිපින් එකේ ඕක කියන්නකෝ මට හෙන්නේ හරි කියන්න බෑ type ඕක කියන්න මට ඇහෙනවා කැඩි කැඩි වගේ ඇහෙන්නේ වගේ කතාවද මට මැසේජ් ටයිප් කරලා එවන්න මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ හරිද වගේ මේ ඔයාගේ මේ ඔයාගේ ගැටලුව මේ chat box එකේ දාලා එවන්න chat එකට දාලා එවන්න හරි ඔව් කියන්න බෑ අපි පාඩම් පටන් ගමු. ඔයාගේ මොන හරි එකෙන් ප්‍රශ්න තියෙනවා නම් ඇහෙන්නේ නැද? පැහැදිලි නෑ හොඳ. මේව කරන්න මේ මොකද්ද chat එකට දාලා එවන්න. හරි? සමහර අයගේ සිග්නල් ප්‍රශ්න නිසා කියන ඒවා හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. හොඳ ඒ නිසා අය මට chat එකේ type කරලා එවන්න. right ඔයාලට දැන් මේ fixers තමයි අපි පටන් ගන්න පාඩම. fixers වල මේ කොටස තමයි කරන්නේ. මේක ටිකක් වෙලාවක් යන ටිකක් පාඩමක්. ඒක නිසා අවධානයෙන් අහන් ඉන්න. හරිද?
හරි කලින් සතියේ type 1 2 slides ටික මම දෙන්නම් ඒක ඔයාලගේ එක්කෝ මම දැන් මම එන්නොත් ඒක group එකට දාන්න හරි එතකොට ඔයාලා ලියා ගන්න පුළුවන් නේ නැත්නම් අපිට මෙතන ඒක වෙලාවක් යනවා හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක අහන්න type 1 2 slides ටික මම දාන්න group එකට හරි group එකට නැත්නම් ඒ note එක මම එහෙමවත් මේ web එකට හරි දෙකකින් එකකට දාන්න එතකොට ඔයාලට බලන්න පුළුවන් හරි right අපි පාඩම් පටන් ගමු affixes කියන්නේ ඔයාලා ඉගෙනගෙන ඇති කලින් ඉඳලා හරිද දැන් පළවෙනි එක තමයි what are affixes කියනට වඩා why do we need affixes ඇයි අපිට affixes ඕන වෙන්නේ හරිද affixes ඕන වෙන්නේ we need affixes සාමාන්‍යයෙන් එහෙමනේ normally when we use a language භාෂාවක් භාවිතා කරනකොට we need new words අපිට අලුත් වචන ඕනේ හරිද ඉතින් one way we make new word is we use affixes අලුත් වචන හදාගන්න එක විදිහක් තමයි අපි affixes පාවිච්චි කරන්නේ එහෙමනේ අපිට කාලෙන් කාලට භාෂාවක් පාවිච්චි කරනකොට අලුත් වචන ඕන වෙනවා ඉතින් ඒකට හදාගන්න එක ක්‍රමයක් තමයි affixes පාවිච්චි කරන්නේ හරිද ඉතින් උදාහරණයක් විදිහට for example if we take the word kind කියන word එක කරුණාවන්තයි kind හරිද එතකොට අපිට පුළුවන් මේක ඉස්සරහට un කියලා කොටසක් එකතු කරන්න un එකතු කරලා we can make a new word unkind අලුත් වචනයක් හදන්න unkind හරිද දැන් මෙතන උනේ kind කියන word එක ඉස්සරහට un කියන කොටස එකතු කරලා unkind කියලා හැදුවා හරි ඒ වගේම තමයි kind කියන word එක ගමු kind කලින් අපි මුලට එකතු කරේ ඉස්සරහට එකතු කරේ දැන් අපි පිටිපස්සේ විසිරු කරනවා ly කොල්ල හදනවා kindly හරිද kind ly එකතු කරා kindly මේක තමයි මුලින් තිබිච්ච වචනය and this is a new word මේක තමයි අලුත් පදය kind තිබුණ පදය අලුත් පදය unkind හරිද then to make these new words මේ අලුත් වචන හදාගන්න we add certain parts to these words මේ වචන වලට අපි සමහර කොටස් එකතු කරා kind කියන එකට අපි එකතු කරා ඉස්සරහින් un හරිද kindly කියන එක හදාගන්න kind කියන එක පිටිපස්සට එකතු කරා ly හරිද දැන් මෙන්න මේ විදිහට අලුත් වචන හදාගන්න ඉස්සරහින් හරි නැත්නම් පිටිපස්සෙන් හරි එකතු කරන කොටස් වලට අපි කියනවා මොනවා කියලා affixes කියලා. හරිද? හරි.
කියන්නේ ඒක ඉස්සරහින් එකතු වෙන වචන කොටස් වෙන්නත් පුළුවන්. පිටිපස්සෙන් එකතු කරන කොටස් වෙන්නත් පුළුවන්. හරි. ඔය දෙකටම අපි කියනවා ෆික්සර්ස් කියලා. හරි. දැන් ඊට පස්සේ අපි මේක පහසුවට තව කොටස් දෙකකට බෙදා ගන්නවා. ඉස්සරහින් එකතු කරනවා නම් pre කියන්නේ පෙර, ඉස්සරහින් එකතු කරනවා නම් ඒවට අපි කියනවා prefixes කියලා. පිටිපස්සේ කොටස් එකතු කරනවා නම් ඒවට අපි කියනවා suffixes කියලා. හරිද? Affixes are divided into two parts. Affixes කියන කොටස් එකකට බෙදනවා. Prefixes and suffixes. Affixes කියන එක උඩ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් prefixes අනිත් එක suffixes. හරි. ඒ කියන්නේ මුලින් එකතු කරන ඒවායි පිටිපස්සෙන් එකතු කරන ඒවා. හරිද? ඉතින් affixes වහම ඔන්න කොටස් දෙකක් කියන බව ඉගෙන ගන්න. Prefixes and suffixes. ඊළඟට ඒවාල මූලිකව මතක තියාගන්න ඕනේ affixes are of two kinds. Affixes වර්ග දෙකයි. They are prefixes and suffixes. Prefixes suffixes කියන කොටස් දෙකක් තියෙනවා. ඊළඟට අපි බලමු prefixes එකතු වුණාම එහෙම නැත්නම් suffixes එකතු වුණාම මොකක්ද වෙන්නේ? මොකක්ද මේ පදයට වෙන්නේ කියලා. හරිද? අපි බලමු අපි මේ prefixes වල අපි example එකේ උදාහරණේ kind කියන පදයට ඉස්සරහට තමයි අපි un කියන prefix එක එකතු කරන්නේ. හරිද? මේක මුල පදය. මේක තියෙන මුල පදයනේ. ඒ නිසා අපි ඒකට කියනවා root word. verb නෙවෙයි root word. මුල පදය. kind කියන root word. ඒකට එකතු කරනවා ඉස්සරහින් අපි කියන්නේ ඉස්සරහින් එකතු කරනවා නම් ඒක prefixes කියන්නේ plural බහුවචන පදය එකක් නම් prefix kind කියන root word එකට ඉස්සරහින් එකතු කරන prefix එකක් හදනවා new word එකක් unkind kind කරුණාවන්තයි unkind අකාරුණිකයි කරුණාවන්ත නැහැ. ඔයාලා මේක මතක තියාගන්න ඕන ගොඩක් ළමයි කරන වැරද්දක්. මොකක්ද ඒක? kind කියන පදයට දැන් un කියන prefix එක එකතු වෙලා තියෙනවා. ඒක ඔයාලා ලියන්න එපා මෙහෙම. unkind කියලා මෙහෙම ලියන්න එපා. මොකද වැරදි අයියේ දැන් මේක single word එකක් තනි පදයක් ඉතින් මෙහෙම වචන දෙක ලියනවා මෙහෙම මැද ඉඳ කියලා හරිද සායිතු කල්පනාවෙන් ලියන්න හරිද මේක තමයි new word එක unkind
එහා පැත්තේ තියෙනවායි suffixes වලත් kind කියන්නේ root word එක. මුල පදය suffixes වල ගොඩයි එකක් නම් suffix root kind කියන root word එකට ly කියන suffix එක එකතු කරලා හදනවා අලුත් පදයක් kindly. හරිද? ඒක තමයි අලුතෙන් හදාගත්තු පද. ඒක kindly ඒක unkind. හරිද? මේ කොටසට අදාළව පොඩි නෝට් එකක් තියෙනවා මේක ලියා ගන්න ඕනේ. ඔව්. තියෙන්නේ බලන්න affixes and affix is added to the beginning or the end of a word to form a new word. affix එකක් අපි add එකතු කරනවා to the beginning මුලට එහෙම නැත්නම් or the end අවසානයේට of a word වචනයක to form a new word form කියන හදනවා අලුත් වචනයක් හදාගන්න තියෙන පදයක මුලට හරි අගට හරි එකතු කරන කොටස් වලට අපි කියනවා affixes. affixes are of two kinds. affixes වර්ග දෙකයි. they are prefixes and suffixes. යට බලන chart එක affixes අපි වෙන් කරලා දීලා තියෙනවා prefixes suffixes කියලා. prefixes නම් added to the beginning of a word. prefix එකක් අපි add කරන්නේ වචනයක මුලට. example එකක් පේනවනේ unkind kind කියන root word එකේ මුලට තමයි un කියන prefix එක අපි add කරලා තියෙන්නේ. suffixes added to the end of a word. suffixes අපි add කරන්නේ වචනයක අගට kindly කියන root word එක අගට ly කියන suffix එක add කරලා තියෙනවා. right ඉක්මනට ওই කොටස ලියා ගන්න.
right දැන් ලියලා ඉවර ඇති හරිද නැචරලි ඉවර නැහැ. right මට ලියන්න සර් ඔව් මේ අර කලින් කන්ඩිෂනල් සෙන්ටෙන්සස් එකේ මේ ටයිප් 1ටයි 2ටයි ආවේ නෑ දෙක ලියාගන්න කොහොමද එතකොට? නෑ ඒක අපි වීඩියෝ එකක් ළඟදී දානවා හොඳ මේ හා සර්. ඔයාට බලත හැකි ඒකේ මම ස්ලයිඩ්ස් ටිකක් දාන්න හරි එතකොට ටිකක් ලියන්න පුළුවන් නේ ඒකේ මම වීඩියෝ එකක් දාන්න හොඳ පළවෙනි සතියේ ඔක්කොම. ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න කියන්න පුළුවන් වෙලා තියෙන ස්ක්‍රීන්ෂොට් එක ලියා ගන්න ඕන හරි පොතේ ඒකයි මම මේක වැඩි කියන්නේ නැත්නම් පාර ස්ක්‍රීන්ෂොට් එක ගහනවා ෆෝන් එකේ තියෙන ටික දවසකින් ඒකත් නැහැ පොතෙත් නැහැ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත කමක් නැහැ ඒකට පස්සේ ලියා ගන්න ඕන පොතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන ලේසි අපිට මම ටක් ගාලා යන්න පුළුවන් හරිද රයිට් කවර් කියන්නේ නැහනේ හරි අපි ඊළඟ කොටසට යමු right right අපි දැන් බලමු ඊළඟ කොටස දැන් තමයි මේක ටිකක් අමාරු කොටස තියෙනවා ඒක නිසා අවධානයෙන් අහන්න හරි දැන් අපි කිව්වා prefix බලන්න prefixes අපි එකතු කරන්නේ root word එකේ ඉස්සරහට මුලට හරිද prefix එක add කරන්නේ root word එකේ ඉස්සරහට හරි
ඇඩ් කරලා අපි අලුත් පදයක් හදනවා. දැන් ඔයාලා මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි වල ඉගෙන ගන්න word classes කියන word classes මේ වචන අපි එක එක කොටස් වලට වර්ග කරනවා. හරිද? දැන් word classes කියවම අපිට මෙන්න මේ වර්ග තමයි ප්‍රධාන මේවා. nouns නාම පද. හරි? ඊට words ක්‍රියාපද. නාම පද ක්‍රියාපද. ඊළඟට තව word class එකක් තියෙනවා adjectives. ඒ කියන්නේ නාම විශේෂණ පද. ඊළඟට තව word class එකක් තියෙනවා adverbs. ක්‍රියා විශේෂණ පද. conjunctions හරිද? conjunctions conjunctions prepositions pronouns ඒවත් word classes. හරි. හැබැයි අපි main word classes කියවම අපි ගන්නේ these four මේ හතර. හරි. ප්‍රධාන word classes හතර මේ හතර. nouns, verbs, adjectives, adverbs කියන හතර. හරි. තව word classes තියෙනවා. අපි මෙතෙන්දි ගන්න මේ හතර. හරිද? අපිට තියාගන්න word class එකක් කිව්වම මේ වචනේ අයිති මොන group එකටද? noun එකක්ද, verb එකක්ද, adjective එකක්ද, adverb එකක්ද, preposition ද, pronoun ද, conjunction ද එහෙම තියෙනවා. හරි? මේ හතර තමයි මේ ප්‍රධාන හතර. හරි? එතකොට දැන් අපි මෙහෙම word classes තියෙනවා. දැන් මම අහුවොත් මේ kind කියන එක අයිති මේ word classes හතරෙන් මොකටද? ඊට දාන්න පුළුවන් කොතෙන්ද? දැන් noun adjective මොකද? kind කියන්නේ adjective ඔව්. kind කියන්නේ word class එක adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණ පදයක්. මේ කියන group එක තමයි වැටෙන්නේ. හරිද? ඒක හේතුව තමයි දෙන්නේ. nouns කියන්නේ නාම පදනේ. kind කියලා නම් තියන අය නෑ. එහෙම නම් තියන අය නෑ. kind කියලා ක්‍රියාපදක් නෑ. කරුණාවන්ත කියලා ක්‍රියාපද නෑනේ. මේ දෙකට යන්නේ නෑ. කියන්න ඕනේ ඒකට adjectives වලට. නාම විශේෂණ පදයක් විදිහට තමයි kind කියන එක ගන්න. අපි දන්නවා දැන් kind වල word class එක adjective එකක් තියෙනවා. නාම විශේෂණ පදයක්. ඒක තිබුණ පදේ කියන root word එක adjective එකක්. kind. මේ adjective එක ඉස්සරහට තමයි අපි un කියන prefix එක එකතු කරන්නේ. එකතු කරලා හදනවා unkind. දැන් මේ වචනේ word class එක මොකක්ද? මේ වචනේ word class එකත් කියන්න adjective unkind කියන්නේ adjective එකක්. නාම විශේෂණ පදයක්. හරිද? උදාහරණයක් කියන්නම්කෝ. Kamal is kind. ඒක වාක්‍යයක් ලියනවා. හරිද? ඒ කියන්නේ කමල් කරුණාවන්තයි. kind කරුණාවන්තයි කියන එක විස්තර කරන්නේ කාවද? කමල්ව. කමල් කියවම name of a person කෙනෙක්ගේ නම. ඒ කියන්නේ නාම පදයක්, noun එකක්. නාම පදයක් විස්තර කරනවා නම් ඒක නාම
විශේෂණය adjective එක. ඔයාලට word class එක බලන්න පුළුවන් ඕනම word එකක වාක්‍යයක දාලා බලන්න. වාක්‍යයකට දැම්මම මේක word class එක හොයාගන්න පුළුවන්. Kamal is kind කියන්නත් පුළුවන් මට. ඊළඟට Kamal is unkind කියන්නත් පුළුවන්. unkind කියන්නේ adjective එක. මොකද ඒකෙන් විස්තර කරන්නේ කමල්ද. හරි. ඒ නිසා kind කියන්නේ adjective එකක්. අලුතෙන් අපි හදාගත්ත පදේ unkind ඒකත් adjective එකක්. හරි. ඒක දෙකම adjectives. මොකක්ද එතකොට ඇති වෙච්ච වෙනස? දැන් word class එක වෙනස් වුණේ නැහැ. මේකත් adjective මේකත් adjective. ඇති වෙච්ච වෙනස තමයි මොකක්ද වෙනස? විරුද්ධ පදයක් හැදුනා. kind කියනවා කරුණාවන්තයි, unkind කියනවා අකාරුණිකයි. එතකොට අපි කියන්නේ මෙතන තේරුම වෙනස් වුණා. ඒකට word class එක වෙනස් වුණේ නැහැ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් හැම වෙලාවෙම නෙමෙයි හොඳද? සාමාන්‍යයෙන් prefix එකක් එකතු වුණාම කියන්නේ වචනයක් මුලට කොටසක් එකතු කරලා අලුත් පදයක් හදනකොට word class එක වෙනස් වෙන්නේ නැහැ. තේරුම වෙනස් වෙනවයි කියලා. හරිද? ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි word class එක වෙනස් වෙන්නේ නැහැ. prefixes එකතු වුණාම තේරුම වෙනස් වෙනවා. හරි. මතකද ඒකද? prefix එකක් එකතු වුණාම ගොඩක් වෙලාවට 100%ක්ම නෙමෙයි ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තේරුම වෙනස් වෙනවා. හරි. දැන් යන්නේ එහා පැත්තට suffixes පැත්තට. දැන් අපි දන්නවා kind කියන වචනේ word class එක දන්නවනේ. kind කියන්නේ adjective එකක්. හරි. kind කියන්නේ adjective එකක්. kind කියන adjective එක පිටිපස්සට අපි එකතු කරනවා ly. එතකොට පදේ හැදෙනවා kindly. kind කියන එක adjective එකක්. kindly කියන්නේ adjective එකක්. kindly කියන්නේ adverb එකක්. ක්‍රියා විශේෂණය. දැන් එතනදී මොකද උනේ? word class එක වෙනස් වුණා. adjective එක අගට ly එකතු කරලා අපි adverb එකක් හදාගත්තා. kind කියන්නේ නාම විශේෂණයක්. ly එකතු කරලා හදාගන්න kindly කියන එක ක්‍රියා විශේෂණයක්. word class එක වෙනස් කරා. ඒක නිසා අපි කියනවා ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි. ගොඩක් වෙලාවට suffix එකක් එකතු කරොත් කියන වචනේ පිටිපස්සට අපි කොටසක් එකතු කරොත් word class එක වෙනස් වෙනවා. තේරුම වෙනස් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මෙතන තමයි තේරුම වෙනස් වෙන්නේ නැහැ. kind කියන්නේ කරුණාවන්තයි, kindly කියන්නේ කරුණාවන්තව. හරිද? එතකොට suffixes එකතු වුණාම ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. තේරුම වෙනස් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? දැන් බලා ගන්න අපි මුලින් කියපු prefixes එකතු වුණොත් වචනේ මුලට කොටසක් එකතු කරොත් word class එක වෙනස් වෙනවද ගොඩක් වෙලාවට? word class එක වෙනස් වෙන්නේ නැහැ. word class එක වෙනස් වෙන්නේ නැහැ. meaning තේරුම වෙනස් වෙනවා. හරිද? suffixes එකතු කරනම ගොඩක් වෙලාවට
word class එක වෙනස් වෙනවා. හරිද? prefixes වල word class එක වෙනස් වෙන්නේ නැහැ. suffixes වල word class එක වෙනස් වෙනවා. meaning එක තේරුම වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි වෙන්නත් පුළුවන් වෙනස් නොවෙන්නත් පුළුවන්. හරිද? ඔය කිව්වේ හැබැයි prefixes එකතු වෙන හැම වෙලාවෙම word class එක වෙනස් නොවී තියෙන්නේ නැහැ. එහෙම කලාතුරකින් වෙනස් වෙන තැනුත් තියෙනවා. suffixes එකතු වුනහම අපිට word class එක වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. හැබැයි එහෙම කලාතුරකින් වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. හරි? ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට බලාගන්න prefixes වල ආපහු කල්පනාවට ගන්න prefixes ඒ කියන්නේ වචනේ මුලට කොටස් එකතු කරොත් ගොඩක් වෙලාවට word class වෙනස් වෙන්නේ නැහැ. තේරුම වෙනස් වෙනවා. suffixes වල ඒ වචනේ පිටිපස්සට කොටසක් එකතු කරොත් ගොඩක් වෙලාවට කියන්නේ හැමතිස්සෙම නෙමෙයි එහෙම වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. තේරුම වෙනස් වීම හෝ නොවීම වෙන්න පුළුවන්. දැන් අපි කියවනේ word class එක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනස් වෙන තැනුත් තියෙනවා. උදාහරණ කිව්වොත් ඕනනම් ගන්න. හරිද? prefix එකක් එකතු වෙලා word class එක වෙනස් වෙච්ච තැන. ගොඩක් වෙලාවට ඔයාලට prefix එකක් ගන්න පුළුවන් en කියන prefix එක එකතු වුනහම ගොඩක් වෙලාවට වචනේ word class එක වෙනස් වෙනවා. දැන් මම ගන්නවා slave කියන වචනේ. slave කියන වචනේ ඔයාලා අහලා ඇති. slave කියනවා අපි වහලුන්ට. වහල් සේවය කරන කෙනාට කියන slave. එතකොට කෙනෙක්ගේ නමක් හින්දා ඒක noun එකක් විදිහට තමයි ගන්න. දැන් ඒක ඉස්සරහට එකතු කරනවා en ඉස්සරහට එකතු කරන නිසා ඒක prefix එකක්. en කියන prefix එක එකතු කරනවා slave කියන noun එක ඉස්සරහට හදනවා පදයක් enslave කියලා. enslave කියනකොට දැන් නාම පදයක් නෙවෙයි. දැන් මේක ක්‍රියාපදයක්. වහල් සේවයේ යොදවනවට. හරිද? එතකොට අපි කලින් කියප එක word class එක වෙනස් වුණා. slave කියන noun එකක්, enslave කියන verb එකක්. ඒක තමයි අපි prefixes එකතු වුණාම ගොඩක් වෙලාවට word class වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් එහෙම වෙනස් වෙන තැන් තියෙනවා. හරි. ඊළඟට suffixes පැත්තට යමු. අපිට suffixes එකතු වුණාම වෙනවනේ kind කියන adjective එකට ly එකතු කරාම kind adverb එක. word class එක වෙනස් වුණා. ඊළඟට suffixes එකතු වුණාම ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. හැබැයි එහෙම වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. උදාහරණ ඕන තරම් තියෙනවා. boy කියවම මොකද word class එක? noun. නාම පදයක්. අගට අපි එකතු කරන suffix එකක් s අකුරක් එකතු කරනවා. ආලෝක පොඩි කාලේ ගම්ම ගන්න දෙයක්. ඒක අලුත් පදයක් හැදෙනවා මොකද්ද? boys කියන්නේ noun එකක්. word class එක වෙනස් වුණාද? word class එක වෙනස් වුණේ නැහැ. මොකද්ද වෙච්ච වෙනස? බහුවචන වුණා.
බහුවචන ඒක වචන පදේ බහුවචන වුණා. එතකොට suffixes එක තුන හැම වෙලාවෙම word class එක වෙනස් වෙනවද? එහෙම නැහැ. ගොඩාක් වෙලාවට word class එක වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. තව උදාහරණ දෙනවා. මේ suffixes වල ඕන තරම් උදාහරණ වෙනස් වෙන්නේ තියෙනවා. play කිව්වම මොන පදයක්ද? play කියන්නේ මොකද word class verb ක්‍රියාපදයක්. අපිට එකතු කරනවා ed. හදනවා අලුත් පදයක් played. ඒකත් මොකද්ද? played කියන්නේ verb එකක්. වෙච්ච වෙනස තමයි උන වෙනස present tense වර්තමාන කාලේ past tense අතීත කාලයට ගියා. කාලය වෙනස් වුණා. ඒකට word class එක එකමයි. play කියන්නේ verb එකක්, played කියන්නේ verb එකක්. ඒක තමයි අපි කිව්වේ. එතකොට suffixes එකතු වුණාම අපි කියනවා word class එක වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. හැබැයි එහෙම වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. හරි? ඒක මතක තියාගන්න. prefixes වලදී අපි කිව්වේ ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට එහෙම වෙනස් වෙන උදාහරණක් තියෙන කලාතුරකින්. හරිද? ඔයාලා ඒක මතක තියාගන්න ඕනේ. නැත්තම් prefixes එක තුන හැම වෙලාවෙම word class එක වෙනස් වෙන්නේ නැහැ නෙමෙයි. කලාතුරකින් එහෙම වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙන. හැබැයි බහුතරයක් වෙලාවට වෙනස් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. හරි? suffixes එකතු කරාම ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. අපි කියන්නේ එහෙමයි suffixes එකතු කරාම word class එක වෙනස් වෙනවා. හැබැයි එහෙම වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. හරිද? මේ කියන දේවල් අර ඉර ගැහුවා වගේ 100ට 100යි කියලා කියන්න බෑ. අපි බලන්න යනවා. ඒක මේ වැඩි කොටසක් වෙනවා නම් මේක word class එක වෙනස් වෙන නිසා අපි කියන suffixes වලට වෙනස් වෙනවා. ගොඩක් වචන වල. හැබැයි හැමතිස්සෙම මේක වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. prefixes වලත් එහෙමයි. හරිද? දැන් ඔයාලට ඔය ඉගෙනගත්තු කොටසට අදාළ නෝට් එක. හරි? ඒක මම ඔයාලට ස්ක්‍රීන් එකට දානවා. ඉස්සෙල්ලා අපි ඒක බලලා ඉමු මොකද්ද කියලා. බලන්න affixes ඔයාලා දැන් මේ affixes prefixes කියලා වෙන් කරලා ලියලා තියෙනවානේ පොතේ. දැන් මේ affixes prefixes suffixes කියලා අයිමත් වෙන් කර ගන්න ඕනේ. ඒ ඔයාලා බෙදාගත්තු දෙපැත්තට යටට ලියාගෙන යන්න. හරි? බලන්න prefixes පැත්තේ prefixes mainly change the meaning of a word. prefixes වලින් කියනවා ප්‍රධාන වශයෙන්ම වචනේ තේරුම විතරයි තේරුම වෙනස් වෙනවා කියලා. හරිද? un කියන prefix එක එකතු කරනවා kind කියන adjective එක ඉස්සරහට හදනවා අලුත් පදයක් unkind ඒකත් adjective එකක්. ඒකට word class එක වෙනස් වුණේ නැහැ තේරුම වෙනස් වුණා. But rarely on some occasions වලට කලාතුරකින් සමහර අවස්ථාවල they also change the word class. ඒ කියන්නේ prefixes නිසා they කියන්නේ prefixes උතන නිසා වෙනස් වෙනවා word class එක. වචනේ අයිති පන්තිය. උදාහරණ අපි බෝඩ් එකේ ලියපු උදාහරණෙමයි slave කියන noun එක ඉස්සරහට en කියන prefix එක දැම්මහම හදන්න පුළුවන් enslave ක්‍රියාපදයක්. ඊළඟට අයිමත් suffixes පැත්ත බලන්න. Suffixes mainly change the word class of a word. Suffixes ප්‍රධාන විදිහටම suffixes නිසා වෙනස් වෙනවා word class එක. kind plus ly kind වලට එකතු කරනවා ly. kind කියන්නේ adjective එකක් නාම විශේෂණයක්. ly කියන suffix එක එකතු කරලා හදනවා kindly. ඒක adverb එකක්.
පස්සේ කියනවා but rarely on some occasions suffixes also do not change the word class. ඒකට කලාතුරකින් සමහර අවස්ථාවල suffixes එකතු වුනහම word class එක වෙනස් වෙන්නේ නැහැ. boy කියන noun එකකට s suffix එක එකතු කරලා හදනවා boys කියලා. ඒකත් noun එකක්. හරිද? දැන් ඔය කොටස ඉක්මනට ලියාගන්න. හරිද ලියාගෙන? නෑ සර්.
හරිද? තව ලියනා ඉන්නවද? තාම ලියනවා. හ්ම්. හරි හරි. තව ලියන හරි සර්. හරිනේ. ඔව්. ඒ ඉවරයි නේ හැමෝම. හරි. ඊළඟට හරිද? පාඩමේ suffix affixes වල අපිට පාඩම ඇත්තටම ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. හරිද? අපිට උදාහරණ කීපයක් දෙන්න කියලා කියන උදාහරණ prefixes වලට උදාහරණ suffixes වලට උදාහරණ දෙන්න තියෙනවා. ඒක ලබන සතියේ පොඩි වෙලාවක් යයි. ලබන සතියේ දෙන්න බ්‍රහස්පතින්ද අවසට ඔයාලා දැන් අර දෙන ඔයාලට දීලා තියෙන worksheet එකේ වැඩ කරන්න පටන් ගන්න ඊළඟ සතියේ කොහොමද සතිය අපි ලබන සතියේ පටන් ගන්නකොට පොඩ්ඩක් මතක් කරනවා fixes ආපහු කල තමයි ඊළඟ පාඩමට යන්නේ ඒ නිසා ගෙදරදී වැඩ කරලා මේ ටිප්ස් ටික එතකොට අවසන්තකට අපෝ දෙන්න පුළුවන් සර් පැහැදිලි නෑ අපව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මම කියපේකද රයිට් දැන් මම කිව්වේ ඔයාලට මේ ඔකේ තව අපිට එක්සැම්පල්ස් කීපයක් තමයි කතා කරන්න තියෙන්නේ affixes වල නැත්නම් පාඩම affixes පාඩම උතනින් ඉවරයි හරිද ඔයාලට එක්සැම්පල්ස් කීපයක් දෙන්න තියෙනවා affixes වලට අපි ගන්න මොනවද suffixes වලට ගන්න මොනවද කියලා ඉතින් අපි ඊළඟ දවසේ කතා කරමු හරිද ඊළඟ දවසේ කතා කරමු affixes suffixes වල උදාහරණ examples වලට උදාහරණ විදිහට අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා
ඊට අමතරව මම කියනවා ඔයාලට වර්ක්ෂීට් එක තියෙන නිසා වර්ක්ෂීට් එක තියෙන නිසා දැන් ඒක වැඩ කරන්න පටන් ගන්න. හරිද? පාඩම් දෙකට මේ සතිය එකයි මේ සතියකෙත් පුළුවන් දැන් පටන් ගන්න කරන්න. හරි එහෙනම් අදට පන්තිය නවත්වනවා ඊළඟ බ්‍රහස්පතින්දා මේ වෙලාවට. හරිද? ලින්ක් එක ඔයාලගේ පන්තියේ ලින්ක් එක මම දාන්න දැන් 7:35ට විතර ඊට කලින් ගිහිල්ලා මේ ලින්ක් එකේ ක්ලික් කරන්නකම් මොකද ඒ තියෙන්නේ ගිය සතියේ ලින්ක් එක. හරිද? 7:35න් පස්සේ වගේ ගිහිල්ලා ක්ලික් කරන්න. එතකොට අද දවසේ ඉන්න පුළුවන්. ඒ නිසා 7:35න් පස්සේ වගේ යන්න. හරිද? right එහෙනම් හැමෝටම good night.